ධර්මානුශාසනාව. සුපින්වතුනි, අද ධර්මානුශාසනාව සිදු කරන ගෞරවනීය දේශකයන්න් වහන්සේ රත්මලාන ශ්‍රී රත්නාරාම විහාරය, බොල්ලස්ගමුව සෝනුත්තර විහාරය යන උභය විහාරාධීශ්වර, බස්නාහිර පළාත සහිත කොළඹ නව තොටමුණේ ප්‍රධාන අධිකරණ සංඝ නායක, රත්මලාන ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති, අධ්‍යාපනපති, ශාස්ත්‍රපති, සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මසිද්ධි පූජනීය සූරියගොඩ සිරිධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අද ධර්මානුශාසනාවේ දායකත්වයන් පොල්ගහවෙල තුෂාරිකා සෙවන අංක 27 පදිංචි MMMATK මහකුඹුර, මාතම්පේ කුරුණෑගල පාර ශ්‍රී කෙත පදිංචි කුසුම්ද සිල්වා, අලව්ව හුම්බුලුව සේනානි නිවසේ පදිංචි සේනානායක පවුලේ සියලු දෙනා. අද ධර්මානුශාසනාව දානානිසන්ත සූත්‍රය ඇසුරෙන් වන ධර්මානුශාසනාව. අපි ඇමෝතුන් වූ ධර්මය ශ්‍රවණය කරන්නටයි සූදානම් වන්නේ. ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලය සමාදන් වීම සඳහා අපි දැන් නමස්කාරය කියමු. අවසරයි ස්වාමින්ද්‍රයන් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယං පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယං පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယං පි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. තතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියං ပි බුද්ධං සරණං ගච්ඡාමි. තතියං පි ධම්මං සරණං ගච්ඡාමි. තතියං ပි ධම්මං සරණං ගච්ඡාමි. තතියං පි සංඝං සරණං ගච්ඡාමි. තතියං ပි සංඝං සරණං ගච්ඡාමි. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේ
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. පංචමේ භික්ඛවේ දානේ ආනිසංසා කතමේ පංච බහුනෝ ජනස්ස පියෝං හෝති මනාපෝ සංතෝ සප්පුරිසෝ භජන්ති කල්යාණ මිත්කිත්ති සද්දෝ අම්බුංගච්ඡති ගිහිදං මා අනපේතෝ හෝති කායස්ස වේදා පරං මරණා සුගතින් සග්ගං ලෝකං උපපඤ්ජති. සාදු සාදු සාදු. කාරුණික වාසනාවන්ත සුපින්වත්නි, අද ධර්මානුශාසනාවෙන් දානය පිළිබඳවත් දානානිසංස පිළිබඳවත් සිහිපත් කර දෙන්නට බලාපොරොත්තු වෙනවා. මේ ශ්‍රද්ධාවන්ත පින්වත් ඔබට නිතර ඇසෙන අසන්නට ලැබෙන මාතෘකාවක් තමා දානය පිළිබඳව. අද මා මාතෘකා කළ
මේ සූත්‍රය ඇතුළත් වන්නේ අංගුත්තර නිකායේ පස්වන නිපාතයේ සුමනා වර්ගයේ සඳහන් වන සූත්‍ර ධර්මයක්. මේ සූත්‍ර ධර්මය පිළිබඳව විග්‍රහ කරන්නට පෙර මේ සමාජයේ ජීවත් වන පුජ්‍යලයන් තුන්දෙනෙක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ හඳුන්වා දී තිබෙනවා. ඒ පුජ්‍යලයන් තුන්දෙනා පිළිබඳව සිහිපත් කර දෙන්නට කැමැතියි. පින්වතුනි, මේ සමාජයේ ඉන්න ඇතැම් කෙනෙක් හරියට වැස්සට උපමා කරලා තිබෙනවා. ඒ තුන්දෙනා අතරින් ඇතැම් කෙනෙක් නොහසින වැහි වලාකුළක් වගේ. දැන් වැහි වලාකුළු පායනවා. ඒ වැහි වලාකුළ පෑවුවට වහින්නේ නැහැ. නොවසින වැහි වලාකුළක් වගේ. එබඳු පුජ්‍යලයා කවුද? ඇතැම් කෙනෙක් මේ සමාජයේ මහාන බමුණන්ට වෙන්න පුළුවන්. දුගී මගේ යාචකාදීන්ට වෙන්න පුළුවන්. වෙනත් යම්කිසි නෑදෑ හිතවන්තයෙකුට වෙන්නට පුළුවන්. ආහාරයක්, පාන වර්ගයක්, වස්ත්‍රයක්, මල්ගඳ විලවුන් වෙන්නට පුළුවන්. මේ කිසිම දෙයකින් සංග්‍රහයක් කරන්නේ නැහැ. ඒ වගේම තවත් පුජ්‍යලයෙක් ඉන්නවා ප්‍රදේශයට පමණක් සේවය කරන, එක කණ්ඩායමකට පමණක් සේවය කරන පිරිසක් ඉන්නවා. ඒ අයව උපමා කරලා තිබෙන්නේ එක්තරා ප්‍රදේශයකට පමණක් වහින වැහි වලාකුළක් හා සමානයි කියලා. යම්කිසි කෙනෙකුට හිතෙනවා මෙයාට දුන්නොත් හොඳයි, මෙයාට දීම හොඳ නැහැ. ඒ නිසා ඇතැම් අයට දෙනවා, ඇතැම් අයට දෙන්නේ නැහැ. මේ බුදුබණ ශ්‍රවණය කරනව ඔබත් විවිධ ක්ලේශ ධර්ම ඇතිව ජීවත් වෙන අය. ලෝභය තිබෙනවා, ද්වේෂය තිබෙනවා, මෝහය තිබෙනවා. එනිසා මේ සමාජයේ ඉන්න ඇතැම් කෙනෙක් එක ප්‍රදේශයකට වහින වැහි වලාකුළක් හා සමානයි. ඒ තැනැත්තා දෙන්නේ කොටසකට පමණයි. තෝරාගත්ත කෙනෙකුට පමණයි. තවත් කෙනෙක් ඉන්නවා ඒ පුච්චලයා හැමෝටම දෙනවා. කාටත් පොදුවේ සලකනවා. කාටත් යහපත කරමින් ජීවත් වෙනවා. සියලු දෙනාටම උදව් කරනවා. ඒ තැනැත්තව බුදුහාමුදුරුවෝ උපමා කළා තියෙන්නේ හැම පළාතකටම වහින වැහි වලාකුළක් වගේ කියලා. මේ වගේ පින්වතුනි, මේ සමාජයේ පුජ්‍යලයෝ තුන්දෙනෙක් ජීවත් වෙනවා. එක්කෙනෙක් හරියට වහිනෝ වගේ තිබෙනවා, වැහි වලාකුළක් පායලා තිබෙනවා, එනමුත් වහින්නේ නැහැ. එබඳු වැහි වලාකුළට උපමා කළේ මේ සමාජයේ ජීවත් වන ඇතැම් කෙනෙක් හරි හම්බ කරනවා, මිල මුදල් තිබෙනවා, ඒත් කාටවත් යමක් දෙන්නේ නැහැ. එයා හරියට නොවසින වැහි වලාකුළක් වගේ. දෙවෙනි පුච්චලයා තෝරාගත්ත පිරිසකට පමණක් දෙනවා. තමන් කැමති අයට පමණක් දෙනවා. එයාව උපමා කළේ
ප්‍රදේශයකට පමණක් වහින වැහි වලාකුළක් වගේ කියලා. තුන්වෙනි පුජ්‍යලයා සියලු දෙනාටම එක හා සමාන උදව් කරනවා. ඒ තැනැත්තව උපමා කළේ හැම තැනටම වහින වැහි වලාකුළක් වගේ කියලා. එනිසා ඔබත් මේ බුදුබණ ශ්‍රවණය කරන ඔබත් හැම තැනටම වහින වැහි වලාකුළක් වගේ තෝරා බේරා ගන්නේ නැතුව ඔබට පුළුවන් ආකාරයෙන් යම් පරිත්‍යාගයක් කරනවා නම් ශ්‍රමණයෙකුට හෝ වේවා බ්‍රාහ්මණයෙකුට හෝ වේවා දුගේ මගේ යාචක කෙනෙකුට හෝ වේවා ඔබට පුළුවන් පමණින් සහයක් දෙනවා නම් ඒ සහය දෙන ඔබ හැම තැනටම වහින වැහි වලාකුළක් හා සමානයි කියලා කල්පනා කරන්නට ඕන. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා ඇතැම් වෛද්‍යවරු වාතය පිත්ත සෙම කිපිලා ලෙඩ වුණාම යම් කෙනෙක් ඒ තැනැත්තව සුවපත් කරන්නට විරේකයක් දෙනවා. සමහරට ඒ වෛද්‍යවරයා දෙන විරේකය යහපත් වෙන්න පුළුවන්, සාර්ථක වෙන්න පුළුවන්, ඇතැම් විට අසාර්ථක වෙන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේත් ආර්ය විවේකයක් උගන්වනවා. ඒක සාර්ථක වෙනවා. ඒ ආර්ය විවේකය සාර්ථක වෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ඒ ආර්ය විවේකය කුමක්ද? මේ සමාජයේ හැම මිනිසෙක්ම පින්වතුනි ජාතිය, ජරාව, ව්‍යාධිය, මරණය ස්වභාව කොට ඇතිව තමයි උත්පත්ති ලබන්නේ. මේ සත්වයා මේ කෙන ස්වභාවයෙන් මිදෙන්නට සම්මා දිට්ඨිය ඇති කර ගන්න ඕන. සම්මා දිට්ඨිය තිබෙනවා නම් මිච්ඡා දිට්ඨිය වමනය කරන්න පුළුවන්. එනිසා මිච්ඡා දිට්ඨිය වමනය වෙන්න නම් නැති වෙන්න නම් සම්මා දිට්ඨිය නැමැති විරේකය තිබෙන්නට ඕන. එනිසා ධර්ම ශ්‍රවණය කරන ඔබ සම්මා දිට්ඨිය ඇති කරගෙන මිච්ඡා දිට්ඨිය වමනය කරන්නට කල්පනා කළ යුතු වෙනවා. සුපින්වත්නි, මගේ මාතෘකාව දානානිසංස සූත්‍රය. මේ දානානිසංස සූත්‍රයේ ඇතුළත් වන කරුණු විස්තර කර දෙන්නට මත්තෙන් කාල වේලාවේ හැටියට දානය පිළිබඳව කරුණු කිහිපයක් සිහිපත් කර දෙන්නට බලාපොරොත්තු වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක් අවස්ථාවක දානං භික්ඛවේ පණ්ඩිත පඤ්ඤත්තං සප්පුරිස පඤ්ඤත්තං. මහණෙනි, මේ දානය පණ්ඩිත අය විසින් පනවන ලද දෙයක්. සත්පුරුෂ අය විසින් පනවන ලද දෙයක්. පැසසුම් කළ දෙයක්. එනිසා දන් දීමට බාධා වන ක්ලේශ ධර්ම තිබෙනවා. ලෝභය තිබෙනවා, ද්වේෂය තිබෙනවා, මෝහය තිබෙනවා. මේවාට ප්‍රතිවිරුද්ධ ධර්මතා තමයි අලෝභය, අදෝසය, අමෝහය. ඒවා ඉදිරියට අරගෙන දන් දීම නිසා බුදුහාමුදුරෝ දේශනා කරනවා පංචමේ භික්ඛවේ දානේ ආනිසංසා. මහණෙනි, ඒ ලෝභය යටපත් කරගෙන, තරහව යටපත් කරගෙන, මෝහය යටපත් කරගෙන දන් දුන්නු තැනැත්තාට
ආනිසංස 5ක් ලැබෙන බව දේශනා කරනවා. එනිසා ඒ දානානිසංස අපි දිගින් දිගටම නැවත නැවත සිහිපත් කර දෙන්න බලාපොරොත්තු වෙනවා. පින්වතුනි, අපේ බෝසතාණන් වහන්සේ සසර සැරිසරන අවස්ථාවේදී බොහෝ අවස්ථාවලදී දන් දුන්නා. ඒ වගේම සුචරිතවත්ව හැසිරුණා. ඒ දන් දීමත් සුචරිතවත්ව හැසිරීමත් නිසා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් සමන්විතව ගෞතම බුදුරජාණන් වහන්සේ නමින් ලෝකේ පහළ වුණා. ඒ උත්තමයාණන් වහන්සේ. ඒ බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ ලක්කන සූත්‍රයේ සඳහන් වෙනවා. උන්වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සමන්විතව ජන්මලාභය ලැබුවේ සසර සැරිසරන විට දානය දුන්න නිසාත් සුචරිතවත්ව හැසිරිච්ච නිසාත් කියලා එහිදී විස්තර වෙනවා. දන් දෙන පුච්චලයා ලක්ෂණ 3කින් සමන්විත වෙන්නට ඕන. ඒ බව අංගුත්තර නිකායේ 6 වෙනි කාණ්ඩයේ සඳහන් වෙන සූත්‍රයක් තියෙනවා, චලංග දාන සූත්‍රය. මේ සූත්‍රයේ සඳහන් වෙනවා මෙන්න මේ ආකාරයට දානය දෙන පුච්චලයාගේ ලක්ෂණ 3ක් තිබිය යුතු බව. පුබ්බේව දානාසුමනෝ දදං චිත්තං පසාදයේ දත්වාං අත්තමනෝහෝති ඒසායඤ්ඤස්ස සංපදා. දානය දීමට පෙරත් දානය පිළිගන්නලා අවසන් වෙච්ච වෙලාවෙත් ඒ වගේම දානය පිළිගන්වන අවස්ථාවේදීත් කියන මේ 3 අවස්ථාවේදීම සතුටු විය යුතුයි කියලා. දැන් සමහර කෙනෙක් දන් දෙන විට දානය දෙන්න පටන් ගත්තාම සතුටක් නැහැ. සමහර කෙනෙක් දන් දෙන වෙලාවෙත් සතුටක් නැහැ. සමහර කෙනෙක් දානය දීලත් අවසානයේ සතුටු වෙන්නේ නැහැ. එනිසා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා දානයක් දෙනවා නම් දානය දෙන්නා දානය දීමට පෙරත් දානය දෙන අවස්ථාවෙත් දානය දීලා අවසානයේත් එක වගේම සතුටු වෙන්න ඕන. ඒසා මේ ධර්ම ශ්‍රවණය කරන ඔබ හැමදෙනාම දානයක් දෙනවා නම් දීමට පෙරත් දෙන වෙලාවෙත් දීලා අවසානයේත් එක වගේම සතුටු වෙන්නට ඕනේ පින්වතුනි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ද්වේමානි භික්ඛවේ දානානි. මහණෙනි, දාන දෙකක් තිබෙනවා. කතමානි ද්වේ. ඒ දාන දෙක කුමක්ද? ආමිෂ දානංච, ආමිෂ දානය. ඒ වගේම ධම්ම දානංච, ධර්ම දානය. ඉමානිකෝ භික්ඛවේ ද්වේ දානානි ඒතදග්ගං භික්ඛවේ ඉමේ සංවින්නං දානානං යදිදං ධම්ම දානಂತಿ. මහණෙනි, මේ දාන දෙකක් තිබෙනවා. ආමිෂ දානය, ධර්ම දානය. මේ දාන දෙක අතරින් වඩා වැදගත් වන්නේ, වඩා උතුම් වන්නේ ධර්ම දානය. දැන් ඔබ හැමදෙනාමත් මේ ධර්ම දේශනාව සඳහා දායකත්වය දරන නිසා ඔබ ඒ ධර්ම දානමේ පින්කමට එකතු වෙලා තිබෙනවා. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව දීම් දෙකයි. ආමිෂ දානය, යම් කෙනෙක් සිවුරු පූජා කරනවා නම්, පිණ්ඩපාතය පිළිගන්වනවා නම්, සෙනසුන් පිළිගන්වනවා නම්, ගිලම්පස පිළිගන්වනවා නම් ඒ ආමිෂ දානයයි. ඊට වඩා වටිනවා ධර්ම දානය. ඒ බව ධම්මපදයේ බුදුරජාණන් වහන්සේ මේ විදියට විස්තර කරනවා.
සබ්බදානං ධම්මදානං ජිනාති සබ්බං රසං ධම්ම රසෝ ජිනාති සබ්බං රතින් ධම්ම රති ජිනාති තණ්හක්කයෝ සබ්බ දුක්ඛං ජිනාති. සියලුම දානයන් පරදවලා ධර්ම දානෙම දිනනවා. ඒසා ධර්මය දේශනා කරවීමට දායකත්වය දැරීම, ධර්ම දේශනා පැවැත්වීම ධර්ම දානමේ පින්කමක් වෙනවා. ධර්ම පොතපත මිලදී අරගෙන පිළිගැන්වීම, පූජා කිරීම, දහම් පොත්පත් ලියන්නට උපකාර කිරීම ධර්ම දානමේ පින්කමේ කොටස්. එනිසා පින්වතුනි, ඔබ හැම දෙනාමත් සතුටු වෙන්නට ඕනේ. ලෞතුරා බුදු පියාණන් වහන්සේ අපට පෙන්වා දුන් වදාළ ඒ උතුම් ධර්ම දානමේ පින්කමට අපි දායක වෙනවයි කියලා. එනිසා මේ දාන දෙකෙන් ධර්ම දානමේ උතුම් බව සිහියට නගා ගන්නට ඕන. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දීඝ නිකායේ සංගීත කියන සූත්‍රයේදී දේශනා කරනවා මේ දානය පිළිබඳ. ඒ වගේම අංගුත්තර නිකායේ දාන සූත්‍රයේදීත් බොහොම ලස්සනට මේ දානය පිළිබඳව දේශනා කරනවා. ඒදී උන්වහන්සේ දේශනා කරනවා ආසජ්ජ දානං දේති. ආගන්තුකයන්ට දන් දෙනවා. භයා දානං දේති. සමහර කෙනෙක් බයෙන් දන් දෙනවා. මළගිය ඇත්තන්ට බයෙන් දන් දෙනවා. අසල්වාසීන්ට බයෙන් දන් දෙනවා. එහෙම අයත් ඉන්නවා. ඒ වගේම අදාසිමේති දානං දේති. මේ අය මට දන් දුන්න කියලා හිතාගෙන දන් දෙනවා. සමහර කෙනෙක් අනිත් අය තමන්ට දන් දුන්න නිසා තමනුත් දන් දෙනවා. දස්සති මේති දානං දේති. මට දන් දෙන නිසා මමත් දෙන්න ඕනෑ කියලා කල්පනා කරලා දෙනවා. ඇතැම් කෙනෙක් සාහුදානන්ති දානං දේති. දීම හොඳයයි හිතලත් දන් දෙනවා. තමන්ම හිතනවා, තමන්ම තීරණය කරනවා මේ දීම හොඳයි කියලා. පින්වතුනි, කිසිම ආගමක කියලා නෑ දෙන්න එපා කියලා. සෑම ආගමික නායකයෝ උගන්වලා තිබෙන්නේ දීම ඉතාමත්ම ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් හැටියට. නිසා දීම මැනවයි හිතලා යමෙක් යමක් දෙනවා නම් ඒක වටිනවා. ඒ වගේම තවත් කෙනෙක් දෙනවා අහං පචාමි. මම බත් උයනවා. මේ අය බත් උයන්නේ නැහැ. නිසා මම උයන නිසා උයන්නේ නැති අයට මන් දෙන්න ඕන. එහෙම හිතලත් ඇතැම් අය දන් දෙනවා. ඒ වගේම තවත් කෙනෙක් දන් දෙනවා මගේ කීර්ති ශබ්දේ පැතිරෙනවා දන් දුන්නා. තමන්ට සමාජයෙන් ගෞරවයක් ලැබෙනවා දන් දුන්නාම කියලා හිතලත් දන් දෙන ඇත්තෝ ඉන්නවා. තවත් කෙනෙක් දන් දෙනවා චිත්තාලංකාර චිත්ත පරික්කාරක්තං දානං දේති. සමත විපර්ශනා කියන භාවනාවලට අලංකාරයක් වීම පිණිස හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් දන් දෙනවා. ඒක හොඳ ආරමුණක්. ඒක හොඳ නිමිත්තක්. සමත විපස්සනාවලට මේ මට ආවරණයක් වේවා, පරිස්කාරයක් වේවා කියන අදහසින් දන් දීම නිවන් අවබෝධ කර ගැනීමට හේතුවද පින්කම. එනිසා පින්වතුනි, මේ විදිහට බුදුරජාණන් වහන්සේ දානය පිළිබඳව විස්තර කරනවා. තවත් තැනක ඇතම් කෙනෙක් දන් දෙනවා තමන් දෙන දේ ලබන්නාට තිබෙන කැමැත්ත නිසා. චන්දා දානං දේති. දැන් හාමුදුරු කෙනෙක් වෙන්නට පුළුවන්, යාචකයෙක් වෙන්නට පුළුවන්, ඥාතිවරයෙක් වෙන්නට පුළුවන්. දැන් සමහර කෙනෙක් කල්පනා කරනවා අනේ අපේ සීයාට අපි කැම ටිකක් දෙන්න ඕන. උපන්දිනේ දවසට වෙන්න පුළුවන්, විශේෂ අවස්ථාවකද වෙන්න පුළුවන්. ඒ කෑම දානය ගන්න තැනැත්තා පිළිබඳව තියෙන කැමැත්ත අනුව දන් දෙනවා. ඒකට කියනවා චන්දා දානං දේති. සමහර කෙනෙක් දෝසා දානං දේති. තරහෙන් දන් දෙනවා. දන් දෙනවා තමයි, හැබැයි දෙන්නේ තරහයි. ඇතැම් නිවෙස්වල
බිරිඳ දානය සංවිධානය කළාම මහත්තයා බැන බැන තමයි ඒකට උදව් කරන්නේ. එතන තියෙන්නේ මොකද්ද? දෝසාදානං දේති. තරහෙන් දන් දෙනවා. තවත් කෙනෙක් මෝහාදානං දේති. මෝඩකම පෙරදරි කරගෙනත් දන් දෙනවා සමහර කෙනෙක්. ගරහාදානං දේති. අල්ලපු ගෙදර අය, නෑදෑයෝ, හිතවන්තයෝ තමන්ට නින්දා කරන නිසා දන් දෙනවා. දැන් ඇතම් කෙනෙක් කියනවනේ කෙනෙක් මිය ගියාට පස්සේ අනේ අර ආයත්තන්ගේ තාත්තා නැති වුණා මාස 3ක් ගත වුණා. නමුත් දාන ටිකක්වත් දීලා පින් අනුමෝදන් කළේ නෑ නේද කියලා දොස් කියනවා. අන්නේ දෝෂාරෝපණයෙන් වැළකෙන්න හිතාගෙන දානානිසංස ගැන හිතලා නෙවෙයි දන් දෙනවා. ගරහා දානං දේති. ඒ වගේම තවත් කෙනෙක් දන් දෙනවා පැරණි මුතුන් මිත්තන් දන් දුන් නිසා පරම්පරාවේ ආපු චාරිත්‍රය ආරක්ෂා කරගන්න ඕන නිසාත් හිතලා දන් දෙනවා. ඇතැම් කෙනෙක් දන් දෙනවා දිව්‍ය ලෝකයේ ඉපදෙන්නට කැමැත්තෙන්. දිව්‍ය ලෝකයේ දිව්‍ය සම්පත් ලැබීමේ අරමුණ පෙරදරි කරගෙනත් දන් දෙනවා. දානං දත්වා කායස්ස බේදා පරං මරණා සුගතින් සග්ගං ලෝකං උපපජ්ජිස්සා මේති දානං දේති. දිව්‍ය සම්පත් ලබනවාය කියන අදහසින්ද සමහර කෙනෙක් දන් දෙනවා. ඇතැම් සදහවත් කෙනෙක් සමත විදර්ශනා භාවනාවට අලංකාරයක් පිණිස හේතු වේවා කියන අදහසින් දන් දෙනවා. පින්වතුනි, ඇතැම් කෙනෙක් ශ්‍රමණයන් වහන්සේ නමකට හෝ වේවා එහෙම නැත්නම් වෙනත් කෙනෙකුට හෝ වේවා ආහාර පාන වස්ත්‍ර යාන මල් ගඳ විලවුන් යහන ඒ වගේම ආවාස පහන් උපකරණ දන් දෙනවා. මේ දීපු දේම ඇතැම් අය ප්‍රාර්ථනා කරනවා. එහෙම අයත් ඉන්නවා. එහෙම දීපු දේම බලාපොරොත්තු වෙනවා. සමහර කෙනෙක් කල්පනා කරනවා අනේ මට මේ දුන්නු එකට ප්‍රතිඵල වශයෙන් මහාසාර කුලවල උපදින්න ලැබේවා. මහා ධනවත් කුලයක උපදින්න ලැබේවා. ශාස්ත්‍රීය කුලයක උපදින්න ලැබේවා. බ්‍රාහ්මණ කුලයක උපදින්න ලැබේවා. ග්‍රහපති කුලයක උපදින්න ලැබේවා. එහෙමත් නැත්නම් චාතුරු මහරජික ආදී දිව්‍ය ලෝක 6න් එකක උපදින්න ලැබේවා. බ්‍රහ්මකායික ලෝකයක උපදින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමිනුත් ඇතැම් අය දන් දෙනවා. පින්වතුනි, දානය පිළිබඳව කතා කරනකොට මජ්ක්‍ධිම නිකායේ සඳහන් වන සූත්‍රයක් තියෙනවා දක්ඛින විභංග සූත්‍රය. මේ දක්ඛින විභංග සූත්‍රයේදී සාංගික දානය පිළිබඳව විස්තර කරනවා. ඒ සූත්‍රයේ පෞද්ගලික දාන 14ක් විස්තර කරනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේට දෙන දාණය, පසේ බුදුරජාණන් වහන්සේට දෙන දාණය, තථාගත ශ්‍රාවක මහරහතන් වහන්සේට දෙන දාණය, රහත් වීමට පිළිවෙත් පුරන උත්තමයාණන් වහන්සේට දෙන දාණය, අනාගාමී උතුමන්ට දෙන දාණය, අනාගාමී වීම සඳහා පිළිවෙත් පුරන උත්තමයන්ට දෙන දාණය, සක්‍රුදාගාමී උතුමන්ට දෙන දාණය, සක්‍රුදාගාමී වීමට පිළිවෙත් පුරන උතුමන්ට දෙන දාණය, සෝවාන් උතුමන්ට දෙන දාණය, සෝවාන් වීමට උත්සාහ කරන උත්තමයන්ට දෙන දාණය, කාමෙහි නොයැලෙන බාහිර තාපසයන්ට දෙන දාණය, පෘථග්ජන සිල්වත් උතුමන්ට දෙන දාණය, ඒ වගේම පෘථග්ජන දුස්සීලයාට දෙන දාණය, තිරිසංගත සත්වයාට දෙන දාණය වශයෙන් මේ පෞද්ගලික දාන 14ක් බුදුහාමුදුරුවෝ නම් කරලා තියෙනවා. මේ කාට දුන්නත් පිං සිද්ධ වෙනවා. හැබැයි පෞද්ගලික දාන අතර ඉහළම ආනිසංස ලැබෙන්නේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට යමක් පූජා කිරීමෙන්. ඊළඟට මේ සූත්‍රයේ සාංගික දාන 7ක් පිළිබඳවත් විස්තර වෙනවා. දැන් මේ ධර්ම ශ්‍රවණය කරන ඔබගේ නිවෙස්වල සාංගික දාන පූජා කරනවා. මේ සාංගික දාන පූජා කිරීමේදී මේ සංඛ්‍යාව පිළිබඳව ඇතම ප්‍රශ්න කරනවා.
ඒකට හොඳම උත්තරය අපට බුදුරජාණන් වහන්සේ දීලා තිබෙනවා සාංගික දාන 7ක් ගැන. බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු භික්ෂුණී උබතෝ සංඝයාට සාංගික දානයක් දෙන්න පුළුවන්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවාට පස්සේ උබතෝ සංඝයාට සාංගික දානයක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ භික්ෂු භික්ෂුණී කියන දෙපාර්ශ්වයට සාංගික දානයක් දෙන්න පුළුවන්. ඒ වගේම භික්ෂුන් වහන්සේලාට පමණක් සාංගික දානයක් දෙන්න පුළුවන්. භික්ෂුණීන් වහන්සේලාට පමණක් සාංගික දානයක් දෙන්න පුළුවන්. මට මෙපමණ භික්ෂුන් වහන්සේලාද භික්ෂුණීන් වහන්සේලාද ලැබෙන්නට ඕනෑ කියලා ආරාධනාවෙන් තමන්ට කැමැති ප්‍රමාණයක් වඩම්මල දානෙ දෙන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම මට භික්ෂුන් වහන්සේලාගෙන් මෙපමණ ලැබෙන්නට ඕනෑ කියලා ඒ ඉල්ලීම අනුව සාංගික දානයක් දෙන්න පුළුවන්. මට මෙපමණ භික්ෂුණීන් වහන්සේලා ප්‍රමාණයක් ලැබෙන්නට ඕනෑ කියලා ඒ ලැබෙන ප්‍රමාණයට අනුව දානය සාංගිකව පූජා කරන්නට පුළුවන්. එනිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ පෞද්ගලික දානයට වඩා සාංගික දානය උසස් බව උතුම් බව මහත්ඵල මහානිසංස බව දේශනා කොට වදාළා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ දාන විසුද්ධි 4ක් ආනන්ද හාමුදුරන්ට දේශනා කළා. දැන් මේ අවස්ථාවේදී මේ දාන විසුද්ධි 4ක් දැනගෙන තිබෙන එක හොඳයි පින්කම් කරන ඇත්තන්ට. මොනවද ඒ දාන විසුද්ධි 4? පින්වතුනි ඔබ දානයක් දෙන විට සමහර විට දායකයා පිරිසිදුයි. හැබැයි පිළිගන්න එක්කෙනා අපිරිසිදුයි. දෙවෙනි එක්කෙනා දායකයා පිරිසිදුයි පිළිගන්නා පුජ්‍යලයා පිරිසිදුයි. තුන්වෙනි එක්කෙනා දායකයාත් අපිරිසිදුයි දානය පිළිගන්න එක්කෙනාත් අපිරිසිදුයි. හතරවන සුද්ධිකාණ්ඩය දායකයාත් පිරිසිදුයි පිළිගන්නා තැනැත්තාත් පිරිසිදුයි. මේ දාන 4න් වඩාත් ප්‍රතිඵල ලැබෙන්නේ 4වන දානය නිසා. ඒ කියන්නේ දානය දෙන්නාත් පිරිසිදු හිතින් දන් දෙනවා. දානය ලබන්නාත් පිරිසිදු සිතින් දානය ලබනවා. ඒ බඳු දානය මහත්ඵල බව දේශනාවේ සඳහන් වෙනවා. ඒ වගේම මේ කාරණය ධර්මයේ විස්තර කරලා තිබෙනවා මෙන්න මේ ආකාරයට. යෝ සීලවා සීලවන්තේසු දදාති දානං ධම්මේන ලද්දං සුපසන්න චිත්තෝ අபிසද්දහං කම්ම පලං උලාරං තං වේදානං විපුල පලන්ති බ්‍රූමි. මේ දානය මහත්ඵල මහානිසංස වන්නේ කොහොමද? දන් දෙන්නේ කෙනාත් පිරිසිදුයි දානය ලබන්නාත් පිරිසිදුයි කර්මඵල විශ්වාස කරගෙන යමෙක් දානයක් දෙවෙනවා නම් එය මහත්ඵලයි මහානිසංසයි කියලා දේශනා කළා තිබෙනවා. පින්වතුනි දානානිසංස පිළිබඳව බොහෝ කරුණු කාරණා විස්තර වෙනවා ත්‍රිපිටක ධර්මයේ තුල. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ දානය පිළිබඳව බොහෝ තැන්වලදී අංක 1ට ඇතුළත් කරලා තිබෙනවා. දැන් ත්‍රිවිධ පුණ්‍යක්‍රියා බලන්න. ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවල අංක 1ට සඳහන් වන්නේ දාන. සතර සංග්‍රහ වස්තු ගැන හිතන්න අංක 1ට ඇතුළත් වෙන්නේ දානය. දස පාරමිතා ගැන හිතන්න දස සක්විති වත් ගැන හිතන්න දස රාජ ධර්ම ගැන හිතන්න ඒ හැම තැනකදීම අංක 1ට ඇතුළත් වෙන්නේ දානයයි. ඒ නිසා පින්වතුනි සත්පුරුෂය දන් දෙන විට සද්ධාය දානං දේති. සද්ධාවෙන් දන් දෙනවා. සක්කච්ඡං දානං දේති සකසල දන් දෙනවා. පිළිවෙලකට දන් දෙනවා. කාලේන දානං දේති සුදුසු කාලය බලලා දන් දෙනවා. දැන් මේ වගේ කාලයක දන් දෙනවා කියන එක ගොඩක් පින් සිද්ධ වෙන කාරණයක්.
මොකද මේක දුබ්බික්ඛේ දානං දේති. අමාරු කාලයක දන් දෙනවා නම් ඒක වඩාත් ප්‍රතිඵලදායකයි. අනග්ගහිත චිත්තෝ දානං දේති. දෙන දෙහි ඇලිලා දෙන්න එපා. අල්ලගෙන දෙන්න එපා. අත්හැරලම දෙන්න. ඒක ඊටා වටිනා දෙයක්. ඒ වගේම පින්වතුනි තමන්ටත් අනුන්ටත් හිත රිදෙන ආකාරයට යමක් දෙන්න සූදානම් වෙන්න එපා. ඒ නිසා දෙන්නත් ලබන්නත් සතුටෙන් දන් දිය යුතු වෙනවා. පින්වතුනි සත්පුරුෂයාගේ දාන පිළිබඳව විස්තර කරන තැනක බුදුහාමුදුරෝ දේශනා කරනවා සත්පුරුෂයන් නිතරම දන් දෙන්නේ සුචින් දේති. පිරිසිදුව දන් දෙනවා. පනීතං දේති. ප්‍රනීත ආකාරයට දන් දෙනවා. කාලේන දේති සුදුසු කාලයේ බලලා දන් දෙනවා. කප්පියන් දේති කැප දෙයක්මයි දෙන්නේ. විචය්‍ය දේති පරීක්ෂා කරලා බලලයි දෙන්නේ. අබින්නං දේති නිතර නිතර දෙනවා. දදං චිත්තං පසාදේති දීලා සතුටු වෙනවා. දත්වා අත්තමනෝ හෝති දෙන වෙලාවේ සතුටු වෙනවා. දීලත් සතුටු වෙනවා. පින්වතුනි මා මුලින් මාතෘකා කළ පංචමේ භික්ඛවේ දානානිසංසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි දානේ ආනිසංස පහක් තිබෙනවා. ඒ දානේ ආනිසංස පහ අපි මෙතෙන් සිට සාකච්ඡා කරමු. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දන් දෙන උත්තමයා ලබන ආනිසංස මෙලොව වශයෙන් ලබන ආනිසංස. බහුනෝ ජනස්ස පියෝ හෝති මනාපෝ. බොහෝ ජනයාට ප්‍රිය වෙනවා මනාප වෙනවා දන් දෙන තැනැත්තා. දන් දෙන තැනැත්තා බොහෝ ජනයාට ප්‍රිය වෙනවා මනාප වෙනවා. දෙවනුව මේ දන් දෙන තැනැත්තා සන්තෝ සත්පුරුෂෝ භජන්ති. හොඳ සත්පුරුෂය ආශ්‍රය කරන්න ලැබෙනවා දන් දෙන එක්කෙනාට. සිල්වත් උතුමන් ගුණවත් උතුමන් බෞස්සුත උතුමන් දැනුගත් අය ආශ්‍රය කරන්න ලැබෙනවා දන් දුන්නාම. ඒ වගේම උසස් කෙනෙක් වෙන්නට පෞකාරයෙක් ආශ්‍රය නොකරන්නට හේතු වන කාරණයක් තමයි සත්පුරුෂ සේවනය. එනිසා සත්පුරුෂයන් ඇසුරු කරන්නට ලැබෙන්නේ දන් දෙන එක්කෙනාට. තුන්වෙනුව කල්යාණ කිත්ති සද්දෝ අබ්බුග්ගච්ඡති. දන් දෙන්නාගේ කීර්තිය ප්‍රශංසාව හැමතැන්හිම හැමදාම පැතිරෙනවා. එතුමගේ ගුණවත්කම පරිත්‍යාගශීලී බව කාගෙත් කටින් පිට වෙනවා. ගෙයක් පාසා ගමක් පාසා ඔහුගේ කීර්තිරාවය පැතිරෙනවා. එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලේ අනාථයන්ට දන් දුන්නු අනේපිඩු සිටුතුමාගේ ජීවිත කතාව අදත් අපි කතා කරනවා. ඒ දානානිසංස. හතරවෙනුව ගිහි ධම්මා අනපේතෝ හෝති. දන් දෙන එක්කෙනා පංචශීල ධර්මය හොඳින් ආරක්ෂා කරනවා. දන් දෙන එක්කෙනා සීලවන්තයෙක්. එසා දන් දෙන එක්කෙනා කවදාකවත් පංචශීලය ඉක්මවා යන්නේ නැහැ. එනිසා පින්වතුනි පංචශීලය කියන්නේ අපේ බෞද්ධ ජනතාවගේ සදාචාරය, හැදිච්චකම, ශිෂ්ටකම රඳා පවතින තැන. ඒ පංචශීලය ගිහි අයගේ ධර්මයයි. නිත්‍ය සීලයයි. දන් දෙන සත්පුරුෂයා මේ ගිහි ධර්මය ඉක්මවන්නේ නැතුව ජීවත් වන්නේ දන් දෙන නිසා. ඊළඟට පස්වෙනිව කායස්ස බේදා පරං මරණා සුගතින් සග්ගං ලෝකං උපපජ්ජති. කය බිඳීමෙන් පසු සුගතියක උපදිනවා. මේ සියලු විපාක ලැබෙන්නේ ලෞකික වශයෙන්. නමුත් දන් දීලා ප්‍රාර්ථනා කළාම නිවන් සම්පත්ද අවබෝධ කරගන්නට පුළුවන්කම තිබෙනවා. එනිසා පින්වතුනි
දවසක්දා විශාලා මහනුවර කූටාගාර ශාලාවක බුදුරජාණන් වහන්සේ වැඩ සිටින වෙලාවේ සීහ කියන සේනාපතියා උන්වහන්සේ ළඟට ආවා. ඇවිල්ලා උන්වහන්සේගෙන් ප්‍රශ්න කරනවා භාග්‍යවතුන් වහන්සේ මේ දන් දෙන එක්කෙනාට මෙලව වශයෙන්ම ප්‍රත්‍යක්ෂ වශයෙන්ම ලැබෙන ප්‍රතිඵල මොනවද කියලා. එහෙම තියෙනවද කියලා. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ කතා කරලා කියනවා සීහය මේ දන් දෙන එක්කෙනාට මෙලව වශයෙන්ම ලැබෙන ආනිසංස තිබෙනවා. බොහෝ ජනයාට ප්‍රිය වෙනවා. සත්පුරුෂාය ඇසුරු කරන්න ලැබෙනවා. කීර්තිය පැතිරෙනවා. ඒ වගේම සභා මැදට බිය නැතුව නිර්භීතව ඇතුළු වෙන්න පුළුවන් ශක්තිය ලැබෙනවා. ඒ වගේම මරණින් මතු දිව්‍ය සම්පත් ලැබෙනවා. මෙහෙම කිව්වහම මේ සීය සේනාපතිතුමා කියනවා මට කාරණා 4ක් ප්‍රත්‍යක්ෂ. මට තේරෙනවා. කීර්තිය පැතිරෙන බව, ඒ වගේම සභා මැදට බය නැතුව යන්නට පුළුවන් බව, සත්පුරුෂයන් ආශ්‍රයට ලැබෙන බව, කීර්තිය පැතිරෙන බව මට හොඳට අවබෝධ වෙනවා. හැබැයි බුදුහාමුදුරනේ මට එක කාරණයක් නම් එහෙම තේරෙන්නේ නැහැ. ඒ ඔබ වහන්සේ මතක් කළ මරණින් මතු සුගතිය උපදිනවා. නමුත් ඒ කාරණය මම පිළිගන්නවා ඔබ වහන්සේට තිබෙන ශ්‍රද්ධාවෙන්. එහෙම වෙන්නට පුළුවන් කියලා. එහිදී බුදුරජාණන් වහන්සේ සීය සේනාපතියට කියනවා සේනාපතිය ඒක එහෙමමයි දන් දෙන එක්කෙනා මරණින් මතු සුගතියක හොඳ තැනක උත්පත්තිය ලබනවා කියලා දේශනා කළා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භෝජන කියන සූත්‍රයේදී දන් දෙන පුජ්‍යලයා දානය ලබන්නාට දානයක් සමගම බොහොම වටිනා කාරණා 5ක් පූජා කරන බව. ඒ කාරණා 5 තමයි ආයුං දේති, වන්නං දේති, සුඛං දේති, බලං දේති, පටිභාණං දේති. දන් දෙන උත්තමයා දානය සමගම ආයුෂ දෙනවා, වර්ණය දෙනවා, සැපේ දෙනවා, බලය දෙනවා, නුවණ දෙනවා. එනිසා පින්වතුනි ඔබත් දානෙන් ඔබේ ජීවිතය ලස්සන කරගන්න. එක්තරා සංස්කෘත කියමනක් තිබෙනවා දානං විභූෂණං ලෝකේ දානං දුක්ඛ නිවාරණං දානං ස්වර්ගස්ස සෝපානං දානං සන්තිකරං සුඛං. දානය හරියට ආභරණයක් වගේ. දුකට පත්වන මාර්ගය ආවරණය කරනවා. ස්වර්ගයට යන ඉනිමගක් වගේ නිවන් අවබෝධ කර ගැනීමට උපකාර වෙනවා දානය. එනිසා ඔබත් හැකි පමණින් දානය සම්පූර්ණ කරගන්න. දන් දෙන වෙලාවෙත් දාන දීමට පෙරත් දාන දීලා අවසානෙත් එක වගේ සතුටු වෙන්න. ඔබ දානය තුලින් ලෞකික සම්පත් මෙන්ම ලෝකෝත්තර සැප සම්පත් ප්‍රාර්ථනා කරන්න. උතුම් නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ධර්ම ශ්‍රවණය කිරීමෙන් ඔබ හැම දිනාටම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. අවසරයි ස්වාමින්ද්‍රයන් වහන්ස, අද දවසේ ධර්මානුශාසනාවේ දායකත්වයන් අරමුණු ඉදිරිපත් කරන්නට 2022 ජුනි මාස 29 වන දිනට දෙන දයාබර මෑණියන් වන අමරා මැණිකේ හේරත් මහත්මියගේ දෙවර්ෂ පූර්ණ පින්කම වෙනුවෙන් පින් අනුමෝදන් කිරීමත්. පියාවන එම් රත්නායක මහකුඹුර දයාබර පියාණන්ට පින් පැමිණවීමත්, ඒ සමගම අප සැමගේ රෝගී තත්ත්වයන් දුරු වී නිරෝගී භාවය පතත් ධර්මදේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරන්නේ පොල්ගොල්ල තුෂාරිකා සෙවන අංක 27 නිවසේ පදිංචි වැඩිමහල් දියණිය වන එම්.ATK
මහ කුඹුර මහත්මිය විසින්. අලව්ව හොම්බුලුව සේනානි නිවසේ පදිංචිව සිටි මුළු දිවයින්ටම සාම්මිනිසුරු සමාජ සාධන මානව හිතවාදී එස්.එම්. පොඩිරාලහමි මහතා වසර 95ක් ආයු වළඳා අද දිනට එනම් ජුනි 29 වන දිනට යෙදී ඇති දෙවර්ෂ පූර්ණයේ නිමිත්තෙන් සහ රුවන්සිරි බෝගම්පිටිය සහ සිරි කුලියාපිටිය යන විහාරයන්හි විහාරාධිකාරීව සිට අවුරුදු 95ක් ආයු වළඳා අපවත් වී වදාළ දමුණුපොළේ විමල ධම්ම ස්වාමින්ද්‍රයන් වහන්සේ ඇතුළු සියලුම ආර්ය සංඝරුවනටත් එස්.එම්. මිෂානි සේනානායක ඒ සමගම අනුරාධපුරයේ විසූ ජස්ටින් හපුගොඩ මහතා සහ බිරිඳ පුණ්‍යා රත්නමැණිකේ යන දෙපළටත් එච්.එම්. ගුණදාස, එච්.එන්. ජයසේකර, එල්.එච්. හේරත් බණ්ඩා, එච්. කිරිබණ්ඩා ඇතුළු වර්ග පරම්පරාවේ මියගිය සියලුම ඥාති මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා කිරීමත් අනුග්‍රහක දායකත්වය ලබා දුණු එච්. ස්වර්ණා කුලසිංහ ඥාති සොහිරියටත් සියලුම දෙනාටත් උතුම් නිවන් සුව ප්‍රාර්ථනා කිරීමත් දූදරුවන් සැමටත් ඒ සමගම සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත් මියගිය සියලුම දෙනාට මෙම පුණ්‍ය කර්මයෙන් පින් අනුමෝදන් වේවා. ඒ සමගම සියලු දෙනාට නිරෝගී සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා අලව්ව හුම්බුලුව සේනානි නිවසේ පදිංචි සේනානායක පවුලේ සියලු දෙනා විසින්. අවුරුදු කිහිපයකට පෙර අභාව ප්‍රාප්ත ආදරණීය ආච්චි අම්මා පියා තාත්තා දෙමව්පියන් ඇතුළු පවුලේ මියගිය සිළුම නෑදෑහිත මිත්‍රාදීන් සිහිපත් කර ධර්ම දානමය පින්කම සිදු කරනු ලබන්නේ මාදම්පේ ශ්‍රී කෙත නිවසේ පදිංචි කුසුම්ද සිල්වා මහත්මිය දරු තිදෙනා ඇතුළු සහෝදර සහෝදරියන් සමග සේවක මහත්ම මහතින් මේ පින් කුසල් බලයෙන් සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වේවායි ප්‍රාර්ථනා කර සිටිනවා. දැන් ගෞරවනීය දේශකයන්න් වහන්සේ විසින් සිදු කරන පුණ්‍යානුමෝදනාව. කාරුණික සුපින්වත්නි, අද මෙම උතුම් ධර්මදානමය පින්කම සඳහා බැතිපර දායකත්වය භාරගෙන තිබෙන සදහැවත් ඔබ විවිධ අරමුණු ප්‍රාර්ථනා සඳහා මෙම පින්කම යොදා ගන්නට බලාපොරොත්තු වෙනවා. අපේ නිවේදක මහත්මයා අවශ්‍ය කරන පුණ්‍යානුමෝදනාව ඒ අරමුණු මැනවින් පැහැදිලි කළා. ඔබගේ ප්‍රාර්ථනාවන් සියල්ලක්ම සඵල වේවා. මළගේ ඇත්තන් හැමදෙනාටම දෙව් මිනිස් සැප කෙළවර උතුම් වූ නිවන් සුව ලැබේවා. සුජීවත්ව වාසය කරන ඔබට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. මේ පින්කම් සිද්ධ කර ගැනීමට ඔබට උදව් උපකාර කරන හැමතෙම තුනුරුවන්ගේ සූවිසි ගුණ බලයෙන් යහපතක් වේවා. දෙවියන්ටද මේ පින් ලැබේවා. දෙවියෝ අප ආරක්ෂා කරත්වායි ප්‍රාර්ථනා කරමින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරවමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. ධර්ම ශ්‍රවණය කිරීමෙන්ද ධර්ම පූජාවන් පැවැත්වීමෙන්ද සිද්ධ කරගත්තා වූ සියලුම කුසලානිසංසයන් මේ හැම දෙනාටම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධය පිණිසම හේතු වේවා. වාසනාව වේවා. සාදු සාදු සාදු. සුපින්නතුනි, දානානිසන්ත සූත්‍රය මාතෘකා කොට ගනිමින් අද උතුම් වූ ධර්මානුශාසනාව සිදු කළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ රත්මලාන ශ්‍රී රත්නාරාම විහාරය බොරලැස්ගමුව සිරි සෝනුත්තර
විහාරය යන උභය විහාරාධීශ්වර බස්නාහිර පළාත සහිත කොළඹ නවතොටුපුනේ ප්‍රධාන අධිකරණ සංඝනායක රත්මලාන ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ගරු සභාපති අධ්‍යාපනපති ශාස්ත්‍රපති සද්ධර්ම කීර්තිශ්‍රී ධම්මසිද්ධි පූජනීය සූරියගොඩ සිරිධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප හැම දෙනා සාදු නදක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු. ඔබටත් පුළුවන් ජාතික ගුවන්විදුලියේ මෙවැනි ධර්මානුශාසනාවක දායකත්වය ලබා ගන්නට. එසේනම් 0111697140 ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය අමතන්න. ඔබට මෙම ධර්මානුශාසනාව ජාතික ගුවන්විදුලියේ ස්වදේශීය සේවා YouTube නාලිකාව ඔස්සේ ශ්‍රවණය කරන්නට පුළුවන්. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.